නේ ඒ වගේම මේ සෝඩියම් සහ ක්ලෝරීන්ට අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා නැහැ. සෝඩියම් සහ ක්ලෝරීන්ගේ එහෙනම් ඒ තියෙන අවසන් ශක්ති මට්ටම් තමයි අපි කියන්නේ සංයුජතා කවචය කියලා. මේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන තමයි අපි සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ. right. ඒ ආකාරයට බන්ධන වර්ග දෙකක් තිබුණා. මොනවද? අයනික බන්ධන සහ සහසංයුජ බන්ධන කියන ඒවා. එහෙනම් අයනික බන්ධනයක් කියන්නේ මොකක්ද? මෙන්න අයනික බන්ධන. දැන් අපිට පේනව නේද මේ සෝඩියම්ගේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහ පරමාණුක ව්‍යුහය, ක්ලෝරීන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහ පරමාණුක ව්‍යුහය. පැහැදිලිද? එතකොට ඔය ආකාරයට තියෙන මේ පරමාණු දෙකට අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න පුළුවන් කොහොමද? නේ සෝඩියම්ගේ තියෙනවා අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි 8යි 1. අපිට ඒක මෙතන පැහැදිලි. නේ සෝඩියම්ගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි 8යි 1යි. ක්ලෝරීන් වල 2යි 8යි 7යි. සෝඩියම් ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා, ක්ලෝරීන් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. නේ ඕක අපිට බලන්න පුළුවන් මෙහෙම. එහෙනම් සෝඩියම් අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය පිට කරොත් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝනය පිට කරනවා. එයාගේ අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරපුවාම මොකද වෙන්නේ? මෙයා ඊට ඇතුළතින් තියෙන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නවා. අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය පිට කරපුවාම නේ ඊට ඇතුළතින් තියෙන මෙන්න මේ ශක්ති මට්ටම සම්පූර්ණ කර ගැනීමක් සිදු කරනවා. තියෙන මෙන්න මේ ශක්ති මට්ටම සම්පූර්ණ කරගත්තා. පැහැදිලිද? ඔන්න ඒ සම්පූර්ණ වෙච්ච ශක්ති මට්ටම. දැන් අපි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් අපට එන්නේ මොන වගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්ද? එහෙනම් ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 11ක් තිබුණා, එකක් අඩ වුණා. එතකොට ඉලෙක්ට්‍රෝන 10යි. ප්‍රෝටෝන 10ක් වෙන්න බෑ. ප්‍රෝටෝන පිට කරාද? ප්‍රෝටෝන පිට කරන්නේ නැහැ. නේ? සා ප්‍රෝටෝන ගාන 11ම තමයි. ඉලෙක්ට්‍රෝන ගාන නම් 2යි 8 කොහොමද තියෙන්නේ? පළවෙනි ශක්ති මට්ටමේ සහ දෙවෙනි ශක්ති මට්ටමේ පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 8යි. ඒතර ශක්ති මට්ටම් සම්පූර්ණයි. කාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයද මේක? 2යි 8 කියන්නේ. නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තමයි මේ තියෙන්නේ. නේ? එහෙමනම් දැන් අපිට මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ආපු මෙන්න මේ කොටසට පරමාණුව කියන්න පුළුවන්ද? පරමාණුවක් කියන්න බෑ. පරමාණුවක් කියන්න නම් මොකද වෙන්න ඕනේ? මේකේ තියෙන ඍණාරෝපණ ගානයි ධනාරෝපණ හරිද? එහෙම වෙලා නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඇයි සමාන වෙලා නැහැ කියන්නේ? ධනාරෝපණයක් වැඩි වෙලා. එහෙම නේද? එක ධනාරෝපණයක් වැඩි වෙලා. එහෙමනම් අපි මේකට පරමාණුවක් කියන්න බැරි නම් දැන් මොකද්ද මේකට කියන්නේ? අපි මේකට කියනවා නේ සමස්තාරෝපණය ධන එකක් නිසා අපි කියනවා ධන අයනය කියලා. ඔන්න සෝඩියම් පරමාණුව ධන අයනයක් වුණ ආකාරය ඉලෙක්ට්‍රෝන පිට කිරීම නිසා අපි කතා කරා ලෝහවල ගති ලක්ෂණයක් විදිහට ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් කැට අයන සාදයි. හරි නේද? ඔන්න කැට අයන කියන්නේ ඔය ආකාරයට හැදෙන ධන අයන වලට. පැහැදිලිද? කැට අයන කියන්නේ ඔය ආකාරයෙන් හැදෙන ධන අයන වලට. පැහැදිලිද? එහෙනම් ධන අයනය අපි කොහොමද සංකේතවත් කරන්නේ? ධන අයනය කොහොමද අපි සංකේතවත් කරන්නේ? අපි පුළුවන් සංකේතවත් කරන්න මෙන්න මේ ආකාරය. ඔය තියෙන ධන අයනය අපි දාලා දැන් එතකොට ඔන්න සෝඩියම් පරමාණුව ධන අයනයක් සාධන ආකාරය ගැන අපිට ලියන්න පුළුවන්. මොකද වෙන්නේ? සෝඩියම් පරමාණුව ධන අයනයක් වෙන ආකාරය කොහොමද ලියන්නේ? අපි ලියනවා සෝඩියම් පරමාණුව අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කර ගැනීම සඳහා යා භාවිතා කරන උපක්‍රමය තමයි
එයාගේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය පිට කරනවා. අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය පිට කරපුවාම එයාගේ ඊට ඇතුළතින් තියෙන දෙවනි ශක්ති මට්ටම සම්පූර්ණයි. ඔකනේ කතාව. අපි එහෙනම් කෙටියෙන් මෙන්න මේ විදිහට කියමු. සෝඩියම් පරමාණුව අවසන් ශක්ති මට්ටමේ ඇති අනේ ඉලෙක්ට්‍රෝනය පිට කිරීම මගින් ඊට ඇතුළතින් ඇති ශක්ති මට්ටම සම්පූර්ණ කරගනි. ඔය සිදුවීම කරගන්න යද්දී සෝඩියම් පරමාණුවට මොකද වෙන්නේ? දැන් වෙන දෙයක් ගැන ඊපස්සේ පැහැදිලි කරන්න. මේ අෂ්ටියේ තියෙන සෝඩියම් පරමාණුවේ ප්‍රෝටෝන 11ක් ඉලෙක්ට්‍රෝන 11ක් තිබ්බා. එක ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීම නිසා මොකද වෙන්නේ? එයාට න්‍යෂ්ටියේ එක ප්‍රෝටෝනයක් වැඩි වෙනවා. ඒක කෙටියෙන් කියමු. උත්තර ලොකුට උත්තර කරගන්න ඕනේ නැහැ. දැන් මේ දේ මතක තියෙන්න ඕනේ. ඉතින් අපි කියනවා ඊළඟට යන්න සෝඩියම් පරමාණුව ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීම නිසා සෝඩියම් පරමාණුව එක් ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීම නිසා න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන එකක් ඉලෙක්ට්‍රෝන ගන්නට වඩා වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ගන්නට වඩා වැඩි වෙනවා. පිට කිරීම නිසා ඉලෙක්ට්‍රෝන එකක් පිට කිරීම නිසා න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගන්නට වඩා එකකින් වැඩි වෙනවා. ඒක හරියද? පැහැදිලිද නැද? ඔව් සර්. එහෙනම් දැන් මේ ප්‍රෝටෝන එකක් වැඩි වෙනවා. කියන්නේ මෙයාට මොකද වෙන්නේ? මේ පරමාණුවට වැඩිපුර ධනාරෝපණයක් එනවා. මේ පරමාණුවට වැඩිපුර ධනාරෝපණයක් ආපුවම අපි මේකට කියන්නේ නැහැ පරමාණු කියලා. ඒ වෙනුවට මේකට කියනවා මොකද්ද? ධන අයනය කියන්නේ. නේ කියන්නේ. එම නිසා වෙනමද සර්? පොලියන් පහනින් එම නිසා ධන ආරෝපණයක් වැඩි වෙන බැවින් මේ සෝඩියම් ධන අයනය ලෙස හඳුන්වනවා. සෝඩියම් ධන අයනය ලෙස හඳුන්වනවා. එහෙනම් ඔන්න සෝඩියම් ධන අයනය. මේ සෝඩියම් ධන අයනය සංකේතවත් කරන ආකාරය. අපිට පුළුවන් සෝඩියම් ධන අයනය මෙන්න මේ විදිහට සංකේතවත් කරලා දාන්න. එහෙම නැත්නම් ඔක සංකේතවත් කරන්න පුළුවන් මේ ආකාරයට. මේ තියෙන සෝඩියම් ධන අයනය මේ විදිහට පෙන්වන්නත් පුළුවන්. අපි විභාගයේ අහුවොත් එම සෝඩියම් පරමාණුව අයනයක් සාධන ආකාරය අපිට පෙන්වන්නේ කියලා අපි ඒ වෙලාවට මොකද කරන්නේ? මෙන්න මේ විදිහට සෝඩියම් පරමාණුව අයනයක් සාධන ආකාරය. මොකද කරන්නේ? සෝඩියම් පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ධන අයනයක් සාදනවා. ඔන්න අයනයක් සාධන ආකාරය. ඕක අපිට ඔය විදිහට පෙන්වන්න පුළුවන්. හරිද? ඔන්න සංකේතයෙන් පෙන්වනවා නම් සෝඩියම් පරමාණුව ධන අයනයක් සාධන ආකාරයේ සමීකරණයකින් ලියන්නේ කිව්වොත් ඔය විදිහට ලියන්න පුළුවන් වෙනවා. කොහොමද? මේ තියෙන සෝඩියම් පරමාණුව නේ ඉලෙක්ට්‍රෝනයක් එළියට නිකුත් කිරීම නිසා මොකද වෙන්නේ? සෝඩියම් ධන අයනයක් වුණා. ඔය ආකාරයේ සමීකරණයක් ලියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් ඔකට එක්කහම. හරිද? එකක් ලියාගන්න. මොකද සර් ලියන්නද? මේ
සෝඩියම් පරමාණුව සෝඩියම් ධනායනයක් වන ආකාරයේ සමීකරණයකින් දක්වන්නේ. සෝඩියම් පරමාණුව ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීම නිසා ධනායනයක් වන සමීකරණය. හරිද? හොඳයි. අපි එමු එහෙනම් ඊළඟට හරි සර්. කොහොමද සෝඩියම් පරමාණු අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කරගත්තා වගේ අපි අර කතා කරන ක්ලෝරින් පරමාණු කලින් පෙන්නපු ක්ලෝරින් පරමාණු දැන් එහෙනම් දුවට මේක සම්පූර්ණ කරන්න පුළුවන්. ක්ලෝරින් පරමාණු කොහොමද අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නේ? අර සෝඩියම් පරමාණුවට ඇඳා වගේ මේක අඳලා පෙන්වන්න පුළුවන්. අපි ඉතල ක්ලෝරින් එක ඉලෙක්ට්‍රෝනයක් ලබා ගනි. ඔව් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා. එයාට එහෙනම් මේ පැත්තට ඉලෙක්ට්‍රෝනයක් එන්න ඕනේ. නේ? එයාට ඉලෙක්ට්‍රෝනයක් ලැබෙන්න ඕනේ. නේ? එහෙනම් අපි ඔක ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් දැන් මොකද වෙන්නේ ඊළඟට? අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ වෙලාද? ඔව්. ඔන්න ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝනයක් එකතු කරගත්තොත් මෙයාගේ අන්තිම ශක්ති මට්ටම සම්පූර්ණ වෙනවා. එහෙනම් ඉතිරි පැත්ත සම්පූර්ණ කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන කීයද, ප්‍රෝටෝන කීයද, සමස්ත ආරෝපණය කීයද? නේ? ඒවා වෙනස් වෙනවා නම් මෙයා අයනයක් සෑදෙනවද? ඒ ටික සම්පූර්ණ කරන්න පුළුවන්ද සෝඩියම් පරමාණුවට වගේ? පුළුවන්. right ඉක්මනට සම්පූර්ණ කරන්න එහෙනම්. සර් මේක අඳින්නත් ඕනද? ඔව් අපි අඳගෙන යමු. දැන් මන්ට කටුවට අඳගන්න.
එහෙම දැන් අපිට මේක ඉතිරි ටික බලපුවාම මෙන්න මේ ආකාරයට එනවා. ඉලෙක්ට්‍රෝන ගණන 17ක් තිබුණා පිටින් එකක් ගත්තා. එතකොට ඉලෙක්ට්‍රෝන 18යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එනවා පළවෙනි ශක්ති මට්ටමේ 2යි දෙවෙනි ශක්ති මට්ටමේ 8යි තුන්වෙනි ශක්ති මට්ටමේ 8ක් වෙලා තියෙනවා. ප්‍රෝටෝන ගණන 17ක් තිබුණ එක ප්‍රෝටෝන ගණන වෙනසක් නැහැ. එහෙනම් සමස්තාරෝපණය මොනවද වෙලා තියෙන්නේ? සමස්තාරෝපණය 1යි. මොන එකක්ද වෙන්නේ? ධන එකක්ද ඍණ එකක්ද? ඍණ එකක්. ඍණ එකක්. එහෙනම් දැන් මෙයාට ධනායනය කියනවද? ඍණායන. ඍණායනය. දැන් අපි මේ කියන ක්ලෝරයිඩ් ඍණායනය. Cl ඍණායනයක් කියලා අපි මෙන්න මේ විදිහට මේක සංකේතවත් කරගන්නවා. එහෙනම් ඒකනේ මතක තියාගන්න. දැන් ක්ලෝරින් කිව්වේ ආවර්ත වගුවට අනුව බලද්දි අලෝහයක් නේ. අපි කියන්නේ අලෝහ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් ඇනයන සාදයි කියලා. ඔන්න ඇනයනයක් සාදන ආකාරය. එතකොට ඔක කොහොමද සමීකරණයකින් ලියන්නේ? අපි අර සෝඩියම්ට ලිව්වා වගේ ඉලෙක්ට්‍රෝන පිට කරලා ඍණායනයක් සාදන ආකාරයේ සමීකරණයකින් ලියන්නේ කොහොමද? ඔන්න ක්ලෝරින් පරමාණුව ඉලෙක්ට්‍රෝනයක් එකතු කරගත්ත ඍණායනයක් වුණා. සංකේතවත් කරලා ලියන්නේ කොහොමද? ඒකත් ඉක්මනට ලියා ගන්න. මොකද සර් යන්නේ? මේ සමීකරණ දෙක සාධනයි. මේ කොටස් දෙක. ක්ලෝරින් පරමාණුව ඉලෙක්ට්‍රෝනයක් අරගත්තා. ඉලෙක්ට්‍රෝනයක් අරගත්තාම ක්ලෝරින් ඍණායනයක් බවට පත් වුණා. හරි නේද? ඒ වගේම ඔන්න ක්ලෝරින් පරමාණුවෙන් සෑදිච්ච ඍණ අයනය තමයි මේ අපිට පෙන්වන්නේ. හරිද? ඔන්න ඍණායනය. ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම නිසා. එහෙනම් අපිට ඔය විස්තරය ටිකක් කියන්න පුළුවන් නේද? ක්ලෝරින් පරමාණු අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. අපි පෙළින්තරේ සරලව ලියාගමු. ක්ලෝරින් පරමාණු අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කර ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. හරිද? එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම නිසා ඊළඟට ක්ලෝරින් පරමාණුවට වෙන දෙයක් කියමු. ක්ලෝරින් පරමාණුවේ තියෙනවා ප්‍රෝටෝන 17ක් සහ ඉලෙක්ට්‍රෝන 17ක්. නමුත් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම නිසා පරමාණුවේ ප්‍රෝටෝන 17ක් සහ ඉලෙක්ට්‍රෝන 18ක් වෙනවා. ඒ කියන්නේ මේ අෂ්ටයේ තියෙන ප්‍රෝටෝන ගණනට වඩා ඉලෙක්ට්‍රෝන එකකින් වැඩි වෙනවා. ඔන්න ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සුදු කරයි. එම නිසා කියලා ලියන මොනවාද? මේ අෂ්ටයේ තියෙන ප්‍රෝටෝන ගණනට වඩා ඉලෙක්ට්‍රෝන ගණන එකකින් වැඩි. ඉලෙක්ට්‍රෝන ගණන එකකින් වැඩුණාම සමස්තාරෝපණය මොකද වෙන්නේ? ඍණ එකයි. එවිට පරමාණුවේ සමස්ත ආරෝපණය ඍණ එකක් බවට පත් වේ. සමස්ත ආරෝපණය ඍණ එකක් බවට පත් වේ. මෙය ක්ලෝරින් ඍණායනය නැත්නම් ක්ලෝරයිඩ් අයනය ලෙස හඳුන්වනවා. ක්ලෝරින් ඍණායනය එහෙම නැත්නම් ක්ලෝරයිඩ් අයනය ලෙස හඳුන්වනවා. හොඳයි. දැන් එහෙමනම් මොකද වෙන්නේ? ක්ලෝරින්ට ඉලෙක්ට්‍රෝන ගන්න ගස් වලින් කඩා ගන්න තියෙනවද? කඩවල වලින් ගේන්න තියෙයිද ඉලෙක්ට්‍රෝන මෙයාට ගන්න? එහෙම ඉලෙක්ට්‍රෝන හොයාගන්න නැහැ. නේ. ක්ලෝරින්ට දැන් අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න එපා. එහෙම ලබා ගන්න කියලා මෙයාට මේ වටපිටෙන් එකපාරට ඉල්ල ගන්න පුළුවන්ද?
ගහකින් කඩාගෙන කඩේකින් ගෙනහැල්ලා වගේ ඉලෙක්ට්‍රෝනයක් ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. එහෙම ඉලෙක්ට්‍රෝනයක් ගන්න නම් ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න කැමති එක්කෙනෙක් ඉන්න ඕනේ. අර සෝඩියම් පරමාණුවටත් එයාට ඉලෙක්ට්‍රෝන එකක් පිට කරපුවාම අන්තිම ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න පුළුවන් වුණාට එයාට නිකම්ම ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න බෑ. නිකම් පරිසරයට ඉලෙක්ට්‍රෝනය දාන්න බෑ. ඩස්ට්බින් එකකට දාන්න බෑ ඉලෙක්ට්‍රෝනය එයාට. ඉලෙක්ට්‍රෝනය පිට කරන්න ඕන නම් ඉලෙක්ට්‍රෝනය ගන්න ඕන එක්කෙනෙක් ඉන්න ඕනේ. එහෙම වුණොත් තමයි යාට ඉලෙක්ට්‍රෝනය පිට කරන්න පුළුවන්. පැහැදිලිද? දැන් එහෙනම් මේ සෝඩියම් ඉලෙක්ට්‍රෝනය පිට කරන්න සුදුසුකමකුයි ක්ලෝරීන්ට ඉලෙක්ට්‍රෝනයක් ගන්න හොඳ තැනක් තියෙනවනේ දැන් මෙතන. නේ? නිකම්ම දාන්න බැරි නම් ඒ නිසා මොකද වෙන්නේ? මේ වගේ පරමාණු දෙකක් මොකද කරන්නේ? සෝඩියම් එහෙනම් ටක් ගාලා කැමැත්තෙන්ම ඉලෙක්ට්‍රෝනය දෙනවා ක්ලෝරීන්. ක්ලෝරීන් හරි කැමැත්තෙන් ඒ ඉලෙක්ට්‍රෝනය ගන්නවා. නේ? අරගත්තාම ඒ දෙන්නාට උණ දේ ගැන අපි දැක්කනේ දැන් එහෙනම් සෝඩියම් ඉලෙක්ට්‍රෝන කැමැත්තෙන් පිට කරා කැමැත්තෙන් පිට කරපුවාම සෝඩියම් ධන ආයනය බවට පත් වුණා. ක්ලෝරීන් කැමැත්තෙන් ඉලෙක්ට්‍රෝනය ගත්තා ක්ලෝරීන් පරමාණුව. ඒ ගත්තාම මොකද උනේ? ක්ලෝරීන් පරමාණුව කැමැත්තෙන් ඉලෙක්ට්‍රෝන ගත්තා වගේ නෙමෙයි. එයා ක්ලෝරයිඩ් ඍණ ආයනය බවට පත් වුණා. පැහැදිලිනේ? දැන් මොකද වෙන්නේ? ඔව් මෙන්න එහෙනම් සෝඩියම් ධන ආයනයයි බලමු අපි ටික. ඉලෙක්ට්‍රෝන පිට කිරීම නිසා සෑදුණු ධන ආයනය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම නිසා සෑදුණු ක්ලෝරයිඩ් ඍණ ආයනය. නේ? ඔය ඒ ටිකනේ තියෙන්නේ. දැන් මේ ධන සහ ඍණ ආරෝපණ කියන්නේ අපි දන්නවා හොඳ ආකර්ෂණ බල. ආකර්ෂණ කියන්නේ එකතු වෙනවා. නේ? මේනම් මේ දෙන්නට ඉලෙක්ට්‍රෝන පිට කිරීම නිසා ලැබුණු ධන ආයනයත් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම නිසා සෑදුණු ඍණ ආයනයත් නිසා මොකද වෙන්නේ? මේ ආරෝපණ අතර ප්‍රබල ආකර්ෂණ බල හටගෙන මොකද වෙන්නේ? මේගොල්ලෝ හදනවා මේ දෙන්න එකට එකතු වෙනවා. තේරුණාද? එහෙනම් කොහොමද එකට එකතු වෙන්නේ? මේගොල්ලෝ නිකම් පරමාණු වශයෙන් ඉන්නේ නැද්ද එකතු වෙන්නේ නැහැ. මේගොල්ලෝ අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න ඉලෙක්ට්‍රෝන පිට කිරීම නිසා සෑදුණු ධන ආයනත් එම ඉලෙක්ට්‍රෝන ලබාගෙන සෑදුණු ඍණ ආයනත් අතර ඇති වෙන ස්ථිත විද්‍යුත් ආකර්ෂණ බල හේතුවෙන් මේවා අතර ඇතිවන බැඳීම් තමයි අපි කියන්නේ අයනික බන්ධන කියලා. පැහැදිලිද? අයනික බන්ධනයක් ඇති වෙන ආකාරය? ඔව් සර්. එහෙනම් අපි ලියාගමු මෙහෙම. අයනික බන්ධනයක් යනු අයනික බන්ධනයක් යනු මූලද්‍රව්‍ය පරමාණු අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කර ගැනීම සඳහා ද්‍රව්‍ය පරමාණු අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කර ගැනීම සඳහා ද්‍රව්‍ය පරමාණු අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කර ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝන පිට කිරීම මගින් සාධන ධන අයනත් ඉලෙක්ට්‍රෝන පිට කිරීම මගින් සාධන ධන අයනත් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම මගින් සාධන ඍණ අයනත් අතර ඉලෙක්ට්‍රෝන පිට කිරීම නිසා සාධන ධන අයනත් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම නිසා සාධන ඍණ අයනත් අතර
හරි සර්. ඇතිවන ස්ථිත විද්‍යුත් ආකර්ෂණ බල හේතුවෙන් වන ස්ථිත විද්‍යුත් ආකර්ෂණ බල හේතුවෙන් ඇතිවන බන්ධන අයනික බන්ධන ලෙස හඳුන්වයි. ඇතිවන බන්ධන අයනික බන්ධන ලෙස හඳුන්වයි. එහෙනම් අපිට ඔය ආකාරයට ඇතිවෙන සෝඩියම් ක්ලෝරයිඩ් අයනික බන්ධනය මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. නේ? දැන් පහත දැක්වෙන්නේ ලියා ගන්න. පහත දැක්වෙන්නේ සෝඩියම් සහ ක්ලෝරීන් අතර හටගන්නා අයනික බන්ධනය වේ. සෝඩියම් සහ ක්ලෝරීන් අතර හටගන්නා අයනික බන්ධනය වේ. එහෙමනම් මම ඔය කොටුව ඇතුලේ දාලා තියෙන සෝඩියම් ධනායනයත් ක්ලෝරීන් ඍණායනයත් අතර හටගන්නා අයනික බන්ධනය අඳින්න. හරිද? ඇඳලා ඉවරද? නෑ සර්. හරි සර්. එහෙමනම් දැන් අපි යන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අයනික බන්ධනය නේ. ඒතර අයනික බන්ධනය සෑදෙන්නේ කොහොමද? මේ ධන අයන සහ ඍණ අයන වලින් මේ අයනික බන්ධනය සෑදලා තියෙන්නේ. එහෙමනම් අපිට පුළුවන් ද මැග්නීසියම් සහ නේ ධන සහ ඍණ අයන වලින් තමයි අයනික බන්ධන ඇති වෙන්නේ. ඒක තමයි මතක තියාගන්න ඕනේ. අයනික බන්ධන ඇති වෙන්නේ කොහොමද? අයනික බන්ධනයක් නම් ධන සහ ඍණ අයන සෑදිය යුතුමයි. ඒතර මේ අයනික බන්ධන අපි හඳුන්වනවා විද්‍යුත් සංයුජ බන්ධන ලෙස. තේරුණාද? අයනික බන්ධන වල තියෙන තව නමක් තමයි මොනවද? විද්‍යුත්
සංයුජ බන්ධන. සංයුජ එතන එනම ලියාගත්තද අපි මුලින්ම උඩ ආයනික බන්ධන කියන තැන ලියාගත්තේ නෑ නේද? ආයනික බන්ධන කියන තැන ලියා ගන්න වරහන් නැතිල විද්‍යුත් සංයුජ බන්ධන කියලා. එතකොට ඒ වචනේ ලියන්න ඕනේ නෑ. ආයනික බන්ධන වලටම තමයි විද්‍යුත් සංයුජ බන්ධන කියලා කියන්නේ. හරි එහෙමනම් කිසියම් සංයෝගයක් අයනික බන්ධනයක් කියලා හඳුනා ගන්න නම් මොකක්ද ඒකේ තිබිය යුතු විශේෂත්වය? මොකද්ද මූලිකම ලක්ෂණය මේකේ තිබිය යුතු අයනික බන්ධනයක් කියලා හඳුනා ගන්න? මොනවද තියෙන්නේ? අයනික බන්ධනයක් වෙන්න නම් මොනවද තියෙන්නේ? මේ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරලා සාදපු ධන අයනත් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න සාදපු ඍණ අයනත් අතර නේද අයනික හටගත්තේ නේ? එහෙනම් අයනික බන්ධනයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ධන අයන සහ ඍණ අයන සාදන්න ඕනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් සහ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් වෙන්න ඕනේ මේ දෙන්න අතර. අපි මේ කතා කරන්නේ දෙන සෝඩියම් ක්ලෝරයිඩ් අයනික බන්ධනය සෑදුනා නම් සෝඩියම් ඉලෙක්ට්‍රෝන පිට කරා, නමුත් ක්ලෝරින් ගත්තේ වෙන කාගේවත් ඉලෙක්ට්‍රෝනයක් වෙන්න වගේ පුළුවන්ද? මෙයා සෝඩියම් පිට කරපු ඉලෙක්ට්‍රෝනය තමයි ගන්න ඕන. හරිද? එහෙමොත් තමයි මේ දෙන්න අතර බැඳීම හටගන්නේ. පැහැදිලිද? එහෙනම් අපිට මේ හොයන්න තියෙන එක දෙයයි, දැන් සෝඩියම් ක්ලෝරයිඩ් නම් හරි අයනික බන්ධනයක්. වෙනත් සංයෝගයක් දුන්නොත් එහෙම මේක අයනික බන්ධනයක්ද නැද්ද? අයනික බන්ධනයක්ද නැද්ද කියලා. එහෙනම් අයනික බන්ධනයක් වෙන්න නම් ධන අයන සහ ඍණ අයන තියෙන්න ඕනේ. අපි ලෝහ සහ අලෝහ ගැන කතා කරද්දි කිව්වා ධන අයන සාදන්නේ මොනවද? ලෝහ ඉලෙක්ට්‍රෝන කරලා නේ. ඒවට අපි කිව්ව කැටායන කියලා. අනිත් පැත්තෙන් අලෝහ තමයි ඉලෙක්ට්‍රෝන ගන්නෙ. ඍණ අයන සාදනවා. එහෙම කිව්ව නේද අපිට? එහෙනම් ආවර්තිතා වගුවේ ධන අයන තියෙන ඒවා ලෝහ වෙන කොටස අයන සාදනවා, අලෝහ ඍණ අයන සාදනවා. එහෙම ගත්තාම අපිට කියත හැකි මෙන්න ධන අයන සාදනවා මෙන්න මේවා ඍණ අයන සාදනවා. එහෙනම් මේ දේවා එකතු වුණොත් අයනික බන්ධන සෑදෙනවා. ඔය විදියට අපිට පුළුවන් අයනික බන්ධනයක් සෑදෙන එක, මේ සෑදෙන රසායනික සංයෝග අයනික බන්ධනද නැද්ද කියලා වෙන් කරන්න. පැහැදිලිද? එහෙනම් අපි පහලින් ලියාගමු මෙහෙම සංයෝගයක් අයනික බන්ධනයක්ද යන්න සොයා ගැනීම. සංයෝගයක් අයනික බන්ධනයක්ද යන්න සොයා ගැනීම. කොහොමද අපි සංයෝගයක් අයනික බන්ධනයක්ද කියලා සොයාගන්නේ? ධන සහ ඍණ අයන සෑදිලා තියෙන්න ඕනේ. එහෙමනේ. ධන සහ ඍණ අයන සෑදෙන්න ඕනේ. එහෙමනම් අපි බලමු මේ අයනික බන්ධනවල හඳුනාගන්නේ කොහොමද? අයනික බන්ධනයක් හඳුනාගන්නේ කොහොමද කියන එක. හරිද? මෙන්න අයනික බන්ධන හඳුනා ගන්න පුළුවන් විදිහ. අපි කතා කරන අපි ගන්න මූලද්‍රව්‍ය ආවර්තිතා වගුවේ පළවෙනි කාණ්ඩේ සහ දෙවෙනි කාණ්ඩේට අයත් ලෝහ නම්. හරිද? ඇයි ලෝහ කිව්වේ? පළවෙනි කාණ්ඩේ හයිඩ්‍රජන් තියෙනවා, හයිඩ්‍රජන් ලෝහයක් නෙමෙයි. එහෙම නේද? පළවෙනි කාණ්ඩේ තියෙන හයිඩ්‍රජන් ලෝහයක් නෙමෙයි. පැහැදිලිද? ඒ වගේම හත්වෙනි කාණ්ඩේ සහ හයවෙනි කාණ්ඩේ තියෙන මූලද්‍රව්‍ය මොනවද?
අලෝහ ලෝහ නේ ඔන්න අයනික බන්ධන සාධනවා නම් මේ හයි පළවෙනි කාණ්ඩයේ සහ දෙවෙනි කාණ්ඩයේ තියෙන ලෝහ හයිඩ්‍රජන් හැරේ කියන්නේ හරිද මේවා ඉලෙක්ට්‍රෝන පිට කරලා සාධනවා කැටායන මේ පිට කරන ඉලෙක්ට්‍රෝන අරගෙන හයවෙනි කාණ්ඩයේ හත්වෙනි කාණ්ඩයේ තියෙන මූල ද්‍රව්‍ය හදනවා ඍණායන නැත්නම් ඇනයන මේවා අතර එකතු වීමෙන් සෑදෙනවා ආයනික බන්ධන මේවා අතර එකතු වීමෙන් ආයනික බන්ධන සෑදෙනවා ඔන්න එහෙනම් ආයනික බෝඩ් එකේ යට ටික පේන්නේ මොකද පුතේ බෝඩ් එකේ යට ටික පේන්නේ බෝඩ් එකේ යට ටික දැන් හරි නේද හරි සර් හරි දැන් එහෙමනම් මොකද වෙන්නේ ඔන්න ආයනික බන්ධනයක් හඳුනා ගන්න තියෙන එක උපක්‍රමයක් එහෙනම් අපට ආවර්තා වගේ තියෙන ලිතියම් සෝඩියම් පොටෑසියම් බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් නේ ඔක්සිජන් සල්ෆර් ෆ්ලෝරින් ක්ලෝරින් මෙන්න මේ අතර ඕනෑම බන්ධනයක් තියෙනවා නම් ඒවා ආයනික බන්ධනය ඒක අපි හඳුනාගන්නේ කොහොමද ආවර්තා වගේ පළවෙනි කාණ්ඩයේ හෝ දෙවෙනි කාණ්ඩයේ ලෝහයක් ආවර්තා වගේ හයවෙනි කාණ්ඩයේ හෝ හත්වෙනි කාණ්ඩයේ අලෝහයක් සමග සම්බන්ධව ඇතනම් ඒක ආයනික බන්ධනය නේ එහෙනම් අංක 1 ලියා ගන්න ආවර්තිතා වගේ පළමු කාණ්ඩයට හෝ දෙවන කාණ්ඩයට අයත් ලෝහයක් ආවර්තිතා වගේ පළමු කාණ්ඩයට හෝ දෙවන කාණ්ඩයට අයත් ලෝහයක් ආවර්තිතා වගේ හයවෙනි කාණ්ඩයට හෝ හත්වෙනි කාණ්ඩයට අයත් ආවර්තිතා වගේ හයවෙනි කාණ්ඩයට හෝ හත්වෙනි කාණ්ඩයට අයත් අලෝහයක් සමග සම්බන්ධව ඇතනම් එම සංයෝගය අයනික බන්ධනයක් වේ. එම සංයෝගය අයනික බන්ධනයක් වේ. එම සංයෝගය අයනික බන්ධනයක් වේ. ඊට අමතරව කවිසට මතකද ඛණ්ඩක ටික මතකද ඇමෝනියම් ඛණ්ඩකය නයිට්‍රේට් කාබනේට් මේ ඛණ්ඩක කිව්වහම අපි අනිවාර්යයෙන්ම ඛණ්ඩක ලිව්වේ නේ කාබනේට් නම් CO3 ඍණ 2 සල්ෆේට් නම් SO4 ඍණ 2 මතකයි නේද ඔය විදිහට ආරෝපණයක් සහිතව ලිව්වේ අපිට තිබුණු එකම ධන ඛණ්ඩකය තමයි ඇමෝනියම් ධන ඛණ්ඩකය NH4 ධන 1 එහෙනම් මේ ධන ඛණ්ඩකයක් හෝ ඍණ ඛණ්ඩකයක් සමග කිසියම් සංයෝගයක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම ආයනික බන්ධනයක්. ඒ කියන්නේ ඛණ්ඩකයක් සමග සෑදලා තියෙන සංයෝග ආයනික බන්ධන. ඔන්න අපි ආයනික බන්ධනයක් තෝරගන්න භාවිතා කරන ලක්ෂණ ටික. එහෙනම් ඊළඟ කතරේ දාලා ලියන්න. කිසියම් සංයෝගයක ඛණ්ඩකයක් පවතී නම්
කිසියම් සංයෝගයක ඛණ්ඩකයක් පවතින එය ආයනික බන්ධනයක් වේ. සංයෝගයක ඛණ්ඩකයක් පවතිනම් එය ආයනික සංයෝගයක් වේ. right. පහලින් ලියා ගන්න මෙන්න මේ ප්‍රශ්නේ. පහත සඳහන් සංයෝග ප්‍රශ්නයක්ද සර්? අයනික සංයෝගයක් නම් පහත සඳහන් සංයෝග අයනික සංයෝගයක් නම් ඒවා රවුම් කර දක්වන්න. ආයනික සංයෝග වෙන ඒවා රවුම් කරන්න. හරිද? හරි සර්. පළවෙනි එක මැග්නීසියම් ක්ලෝරයිඩ් මොකද කියන්නේ? ආයනික බන්ධනයක්ද නැද්ද?
අයනික බන්ධනය. ඔව් ආවර්තාවක් වේ දෙවනි කාණ්ඩයේ තියෙන මැග්නීසියම් ලෝහයක් ක්ලෝරින් හත්වෙනි කාණ්ඩයේ තියෙන අලෝහයක් එහෙනම් ඒක අයනික බන්ධනයක්. ජලය ගැන මොකද කියන්නේ? අයනික බන්ධනයක්ද? ඔව්. ජලය අයනික බන්ධනයක් කියලා කියන්නේ. ඔව්. ජලය අයනික කියන්නේ මොකද්ද? ජලය අයනික බන්ධනයක්ද නැද්ද? මොකෝ කියන්නේ? හයිඩ්‍රජන් ආවර්තිතාවක් වේ පළවෙනි කාණ්ඩයේ තිබුණට හයිඩ්‍රජන් ලෝහයක්ද? ලෝහයක් නෙමෙයි නේද? හයිඩ්‍රජන් අලෝහයක් වශයෙන් අපි පාට කරේ. ඒක නිසා ලෝහයක් එක්ක තියෙන අපි දින දින වගන්තියේ තියෙන පළවෙනි කාණ්ඩයේ හෝ දෙවෙනි කාණ්ඩයේ ලෝහයක් කියලා. එතකොට හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩයේ තිබුණට ලෝහයක් නෙමෙයි. ඒක නිසා ජලය අයනික බන්ධනයක් නෙමෙයි. හරිද? HCl ගැන මොකද කියන්නේ? නොවේ. අයනික බන්ධනයක් නෙමෙයි. මොකද හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩයේ තිබුණාට අලෝහයක්. Na2O සෝඩියම් ඔක්සයිඩ් බන්ධනයක්. අයනික බන්ධනයක්. එහෙනම් ඒක රවුම් වෙලා තියෙන්න ඕනේ. potassium permanganate KMnO4 අයනික බන්ධනයක්ද නැද්ද? ඔව්. ඔව්. ඇයි අයනික බන්ධනයක් වෙන්නේ? පොටෑසියම් ආවර්තාවක් වේ පළවෙනි කාණ්ඩයේ MnO4 කියන්නේ ඛණ්ඩකයක්. ඛණ්ඩකයක් එක්ක තියෙනවා නම් අපි කිව්වා ඒක අයනික බන්ධනයක්. ඒකත් හරි. H2SO4 මොකද කියන්නේ? නොවේ. නෑ. ඒක අපිට ගන්න විදියක් නෑ හයිඩ්‍රජන් අලෝහයක් නිසා. copper sulfate copper sulfate ගැන මොකද කියන්නේ? බන්ධනයක්. අයනික බන්ධනයක් නේ. ඇයි? copper කියන්නේ ලෝහයක් අපිට ආවර්තා වගේ නැතුණට copper කියන්නේ ලෝහයක්. sulfate කියන්නේ ඛණ්ඩකයක්. එහෙනම් මේක අයනික බන්ධනයක්. calcium carbonate අයනික බන්ධනයක්ද නැද්ද? බන්ධනයක්. ඒක අයනික බන්ධනයක්. carbon dioxide අයනික බන්ධනයක්ද නැද්ද? නොවේ. ඔව්. ඇයි? මෙයා ආවර්තිතාවගේ හතරවෙනි කාණ්ඩේ මෙයා හයවෙනි කාණ්ඩේ දුන්න අලෝහයක් වුණාට වැඩක් නැහැ. මෙයා හතරවෙනි කාණ්ඩේ ගණන් ගන්නේ නැහැ. හයිඩ්‍රජන් මේකේ අලෝහයක් ඒ නිසා මෙයත් අයනික බන්ධනයක් නෙමෙයි. නොවේ. potassium phosphate ඒක බන්ධනයක්. ඔව් අයනික බන්ධනයක්. aluminium chloride අයනික බන්ධනයක්ද නැද්ද? බන්ධනයක්. අයනික බන්ධනයක්. අයනික බන්ධනයක් වෙන්නේ කොහොමද? ඇලුමිනියම් තියෙන්නේ කීවෙනි කාණ්ඩයේද? ලෝහයක් තමයි කීවෙනි කාණ්ඩයේද? තුන්වෙනි කාණ්ඩේ. එහෙම නේද? තුන්වෙනි කාණ්ඩයේ තියෙන ඒවා අපි ගත්තද මෙතනට? අපි කිව්වේ පළවෙනි කාණ්ඩයේ සහ දෙවෙනි කාණ්ඩයේ තියෙන ලෝහ ගැන විතරයි නේද කතා කරේ? ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියන්නේ තුන්වෙනි කාණ්ඩයේ මෙයා ඉන්නේ. ඒක නිසා අපි මෙයාව ගන්නෙ නෑ. මෙයා ලෝහයක් වෙන්නේ නෑ. හොඳට මතක තියාගන්න. හරිද? ඔන්න අපි මේ කතා කරේ අයනික බන්ධනයක් සොයා ගන්න ආකාරය. ඊළඟට ලියා ගන්න අයනික බන්ධනයක ලක්ෂණ. අයනික බන්ධනයක ලක්ෂණ
හරි මොනවද මේ ආයනික බන්ධනයක ලක්ෂණ වෙන්නේ? අන්න පළවෙනි එක තමයි මේ අයනික බන්ධන තියෙන්නේ අයනික දැලිසක් ආකාරයට. මේ අපි දකින්නේ අයනික දැලිසක්. මේ තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස. හරිද? නම් මේ අයනික බන්ධන තියෙන්නේ අයනික දැලිසක් ආකාරයට තමයි හැම විස්සම බැඳලා තියෙන්නේ. නිසා මේවා ස්පටික රූපී ස්වභාවයක්. මේ ලුණු කැට වගේ ස්වභාවයක්. ස්පටික රූපී කියන්නේ ඒවා. එහෙනම් පහලින් ලියන්න ආයනික බන්ධන ධන සහ ඍණ අයන වලින් සෑදී ඇත. එම්නේ තියෙන ආයනික බන්ධන. ආයනික බන්ධන තියෙන්නේ ධන සහ ඍණ අයන වලින් සෑදී ඇත. अंक 2 අයනික දැලිසක්සේ පවතී. අයනික දැලිසක්සේ පවතී. එහෙනම් අපි ඔය දකින්නේ අයනික දැලිස නේද? අපිට එක අවුරුද්දක විභාගෙදී විභාගයට ඇවිල්ලා තිබුණා මේ අයනික දැලිසක් අඳින්න. එක අවුරුද්දක විභාගයට ඇවිල්ලා තිබුණා අයනික දැලිසක් අඳින්න. අයනික දැලිසක් අඳින්න ආවොත් අපි කොහොමද අඳින්නේ? දැන් සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස අඳින්නේ කොහොමද? අපි ගත්තා සෝඩියම් ක්ලෝරයිඩ් කිව්වහම ඒක හැදෙලා තිබුණේ සෝඩියම් ධනායන සහ ක්ලෝරින් ඍණායන වලින්නේ. එහෙනම් මම මේ අයනික දැලිස නිරූපණය කරනවා සෝඩියම් පරමාණු රතු වර්ණයෙන්ුත් ක්ලෝරින් අයන ඍණ වර්ණයෙන් මේ නිල් වර්ණයෙන් සෝඩියම් ධනායන රතු වර්ණයෙන්ුත් ක්ලෝරයිඩ් අයන නැත්නම් ක්ලෝරින් ඍණ අයන නිල් වර්ණයෙන්ුත් නිරූපණය කරනවා. එහෙනම් අපි අර කලින් දැකපු ආකාරයේ අයනික දැලිසක් අපි විභාගයේදී ඇඳලා පෙන්විය යුතුයි. කොහොමද මේක ඇඳලා පෙන්වන්නේ? අයනික දැලිසක් අඳින්නේ කිව්වොත්. එහෙනම් ඉතාමත් සරලයි. ඉස්සෙල්ලා අඳගන්න මේ ආකාරයට ඝනකයක්. හරිද? ඝනකයක් එන්න. අඳගන්නකො. ආයනික දැලිසක් අඳින ආකාරය. අඳින ආකාරය කියලා ලියන්න ඕනද සර්? මොකද පුතා? දැලිසක් අඳින ආකාරය කියලා ලියන්න ඕනද? දැලිසක් නෑ අරම ඕනේ අපි දැලිස අඳගමු. මේ දැලිස පහසුවෙන් අඳින විදියක් මේ කතා කරන්නේ. එහෙනම් ධන අයනයක් සහ ඍණ අයනයක් තියෙන්න ඕනේ. සෝඩියම් ධන අයනයක් සහ සෝඩියම් ධන අයනයක් ගාව තියෙන්න ඕනේ ක්ලෝරයිඩ් ඍණ අයනයක්. ඔය විදිහට. හරිද? ඊළඟට මොකද වෙන්න ඕනේ? හැමතිස්සෙම ධන අයනයක් අසල තියෙන්න ඕනේ මොනවද? ධන අයනයක් ගාව ධන අයනයක් තියෙන්න බෑ. ධන අයනයක් ගාව තියෙන්න ඕනේ දෙපැත්තේ ඊට ප්‍රතිවිරුද්ධ ආරෝපණයක්. එහෙනම් මෙතන ධන අයනයක් තියෙනවා නම් මෙතන ඍණ. මෙතන ධන අයනයක් තියෙනවා නම් මෙතන මොකක්ද තියෙන්න ඕනේ? ධන අයනයක් තියෙන්න පුළුවන්ද? බෑ. මෙතන තියෙන්න ඕනේ ඍණ අයනයක්. අපි නම් පල්ලෙහාටත් ඒ විදිහටම. මෙතන ධන අයනයක් තියෙනවා නම් මෙතන ඍණ අයනයක් තියෙන්න පුළුවන්ද? ධන අයනයක් තියෙන්න පුළුවන්ද? බෑ. මෙතන තියෙන්නත් ඕනේ ඍණ අයනයක්. හරි නේද? එහෙමනම් මෙතන මෙතන ඍණ අයනයක් තියෙනවා නම් මෙතන ධන අයනයක්. මේක ධන අයනයක් නම් මේ දෙපැත්තේ තියෙන්න ඕනේ මොනවාද? ඒ දෙපැත්තේ මෙතන ධන අයනයක් මෙතන ධන අයනයක්. එහෙනම් මෙතන ඍණ අයනයක් තියෙනකොට මෙතනට මොකක්ද දෙන්නේ? මෙතනට ධන අයනය. පැහැදිලිද ඇඳුන ආකාරය? ඊට පස්සේ මොකද වෙන්න තියෙන්නේ? ඔතනින් මේ තියෙන්නේ මෙතන. එතකොට මේක සෝඩියම් ක්ලෝරයිඩ් එක බන්ධනයක්. මේක සෝඩියම් ක්ලෝරයිඩ් එක බන්ධනයක්. මේ සෝඩියම් ක්ලෝරයිඩ් එක බන්ධනයක් මේක. මෙතන තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් බන්ධන 4ක් විතරයි. සෝඩියම් පරමාණු 4කුයි ක්ලෝරින් පරමාණු. එහෙම නෙමෙයි. මේවා මේ වගේ සෝඩියම් ක්ලෝරයිඩ් අණු විශාල ගණනක් එකතු වෙලා මේ ලුණු කැටයක් හැදෙන්නේ පොඩි ලුණු කැටයක්.
එහෙනම් මේක මෙතනින් එහාට ඉවරයක් නෑ. තවත් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ සම්බන්ධතාවනේ මේක ඉවරයක් නෑ. දිගටම සම්බන්ධ වෙලා තියෙනවා. අපි එහෙනම් පෙන්නනවා. මේ ඝනකයේ මේ පාදය එක්ක මේකෙලින් තව සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන් මේ අතර. ඝනකයේ මේ පාදයේ මේ කෙලින් මේ අතර තව බන්ධන තියෙන්න පුළුවන්. මේ පාදය ගත්තොත් මේ පාදයට කෙලින් තව බන්ධන සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. හරිද? මේ පාදය ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඒ පාදයේ කෙලින් තවත් බන්ධන සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. ඔන්න උඩ ටික. ඒකම මේ හැම පාදයකටම දෙපැත්තට බන්ධන සම්බන්ධ වෙන්න පුළුවන් ඊළඟට. මේ පාදයේ කෙලින් මෙහෙම ඉහළට බන්ධන සහ මේ පාදයෙන් මෙහෙම පහළට. මේකෙත් ගමු. මේකෙත් ඉහළ පහළ දිගේ මෙතනින් ඉහළට මෙතනින් පහළට බන්ධන සම්බන්ධ වෙන්න පුළුවන්. මේකෙත් ඒ වගේමයි. මෙතනින් ඉහළට මෙතනින් පහළට බන්ධන සම්බන්ධ වෙන්න පුළුවන්. මේ පාදයටත් පුළුවන්. ඉහළට පහළට. තව ඉතුරුයි අපිට. නේ? මේ පාදයට ඒක මේ පැත්තට බන්ධන සම්බන්ධ වෙන්න පුළුවන්. නේ? මේ පාදයට මේ ආකාරයට මේ පැත්තට බන්ධන සම්බන්ධ වෙන්න පුළුවන්. තව තියෙනවානේ මේ පාදේ මේ පැත්තට සහ මේ පැත්තට. මේ පාදේ මේ පැත්තට මේ පැත්තට. ඔය ආකාරයට වටේටම තියෙන ඒවත් එක්ක බන්ධන සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. හරිද? එතකොට මේ ආකාරයට තමයි මේ ප්‍රමාණයෙන් ආයනික දැල්ස නිරූපණය කරපුවාම ඇති. ඔන්න අපි ආයනික දැල්සක් ඇඳා. විභාගයට આવොත් මේ විදිහට ඇඳලා නතර කරා නම් ඇති. අර රූප සටහනේ පෙන්වන ලොකු එක අඳින්න යන්න ඕනේ නැහැ. ඒක අඳින්න අමාරුයි. එහෙනම් ඕක ඇඳ ගන්න. හරිද? ඇඳලා ඉවරද? හරි සර්. හරි සර්. සර්. ඔව් හරි පුතා. දැන් ඔන්න ආයනික බන්ධනයක් ගත්තාම ආයනික බන්ධන ලක්ෂණ වලට අපිට කියන්න පුළුවන් මොනවද? ආයනික බන්ධන එහෙනම් ධන සහ ඍණ අයන වලින් සෑදිලා තියෙනවා. මේවා ආයනික දැල්සක් ආකාරයෙන් පවතිනවා. ස්පටික රූපී ස්වභාවයක් ගන්න. ස්පටික රූපී කියන්නේ කැට වගේ ස්වභාවයක්. අපි කැට වගේ ස්වභාවයක් ගත්තොත් උදාහරණ තමයි මේ ලුණු කැට මතක් කරගන්නකො. එහෙනම් ස්පටික රූපී ස්වභාවයක් ගන්නයි. ධන සහ ඍණ අයන වලින් සෑදී ඇත. ආයනික දැල්සක් ආකාරයෙන් පවතී. ස්පටික රූපී ස්වභාවයක් දරයි. ඊළඟ එක බොහොමයක් ආයනික බන්ධන සෝනි කන්දලියන්න කාමර උෂ්ණත්වයේදී සෝනි කන්දලියන්න ඔබද
කරුණක් වශයෙන් ආයනික බන්ධන ලක්ෂණ කියලා ලියාගත්තා නේද? ඒ අර්ථ ලියාගන්න. ඔව් සර්. බන්ධන වල ලක්ෂණ එකක් තමයි ලියාගන්න ආයනික බන්ධන වල ලක්ෂණ අංක 1. ධන සහ ඍණ අයන වලින් සෑදී ඇත. ලිව්ව නේද ඒක? එකක් ලිව්වා. ඔව්. ඊළඟ එක තමයි අයනික දැලිසක්සේ පවතී. දෙවැනි එක අයනික දැලිසක්සේ පවතී. ඊළඟ ඒක ලිව්වා. ඊට පස්සේ තුන්වෙනි ලක්ෂණය කාම්බර උෂ්ණත්වයේදී ස්පටික රූපී ලෙස කාම්බර උෂ්ණත්වයේදී ස්පටික රූපී ලෙස ඝන අවස්ථාවේ පවතී. ස්පටික රූපී ලෙස ඝන අවස්ථාවේ පවතී. ඊළඟ ලක්ෂණය තමයි විලීන හෝ ජලීය. ඊළඟ ලක්ෂණය විලීන හෝ ජලීය අවස්ථාවේදී විදුලිය සන්නායනය කරයි. විලීන හෝ ජලීය අවස්ථාවේදී විදුලිය සන්නායනය කරයි. හරිද? මේ මොනවද මේ විලීන කියලා? විලීන කියලා කියන්නේ අපි ඉටි ටිකක් රත් කරොත් මොකද වෙන්නේ? ඉටි ටික ද්‍රව බවට පත් වෙනවා. ඉටි බවට පත් වෙනවා. පැහැදිලිද? නමුත් මේ එතකොට විලීන අවස්ථාව කියන්නේ එහෙනම් සම්පූර්ණයෙන් මේ ඝන අවස්ථාවේ පවතින සෝඩියම් ක්ලෝරයිඩ් ස්පටිකය ද්‍රව අවස්ථාවට පත් කිරීම. ජලීය කියලා කියන්නේ ඊට වඩා වෙනස්. මේ සෝඩියම් ක්ලෝරයිඩ් ටිකක් අරගෙන ජලයට දාපුවම මේවා ජලයේ දිය වෙලා යනවා නම් අන්න ඒක ජලීය. ඒ කොහොම වුණත් ජලීය අවස්ථාවේදී හෝ විලීන අවස්ථාවේදී අයනික බන්ධන විදුලිය සන්නායනය කරනවා. වරහන් ඇතුළේ ලියා ගන්න ඝන අවස්ථාවේදී විදුලිය සන්නායනය නොකරයි. ඝන අවස්ථාවේදී විදුලිය සන්නායනය නොකරයි. විලීන හෝ ජලීය අවස්ථාවේදී විදුලිය සන්නායනය කරයි. වරහන් ඇතුළේ ඝන අවස්ථාවේදී විදුලිය සන්නායනය නොකරයි. හරි සර්. ඊළඟට ආයනික බන්ධන වල ඊළඟ ලක්ෂණය තමයි ද්‍රවාංක තාපාංක ඉහළ අගයක් ගනී. ද්‍රවාංක සහ තාපාංක ඉහළ අගයක්. ද්‍රවාංක සහ තාපාංක ඉහළ අගයක් ගනී. දැන් එහෙනම් අයනික බන්ධනවල ප්‍රධාන කරුණු ටික ඒව ටික. නේද? අයනික බන්ධනයක් සෑදෙන ආකාරය මතකයිනේ. සෝඩියම් ක්ලෝරයිඩ් අයනික බන්ධනය සෑදුවා. ඒ වගේම අයනික බන්ධනවල ලක්ෂණ ටික. හරිද? ඒ ටික අවශ්‍යයි. ලක්ෂණ කීයක් තියෙනවද? ওই ලක්ෂණ ටික හරි වැදගත්. ඔය ලක්ෂණ වල ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තමයි සහසංයුජ බන්ධන වලට තියෙන්නේ. පැහැදිලිද? මතකයි නේද? සෝඩියම් සහ ක්ලෝරීන් එකතුලා අයනික බන්ධනයේ සෑදුන ආකාරය.
ඒ වගේම මට කියන්න මේ මැග්නීසියම් ඔක්සයිඩ් කොහොමද සූත්‍රය ලියන්නේ? මැග්නීසියම් සහ ඔක්සිජන් එකතු වෙලානේ. මැග්නීසියම් වල සංයුජතාව ආවර්තාවක වේ දෙවනි කාණ්ඩය නිසා සංයුක්තාවය 2යි. ඔක්සිජන් උත් ආවර්තාවක වේ 6 වෙනි කාණ්ඩයේ ඒ නිසා 2යි. ලංකරා මාරු කරපුවාම අපිට එනවා කොහොමද? මැග්නීසියම් ඔක්සයිඩ් ඔක්සිජන් 2යි. මේ විදිහට තේනවාද? දෙකට දෙක කපලා දානවා. කපනවා. දෙකට දෙක කපපුවාම අපිට එකක්වත් එන්නේ නැහැ මෙතනට. එහෙනම් මෙතන තියෙන අගේ කීයද? 1යි. නේ? එහෙනම් මේ කියන්නේ මොකක්ද මෙතන? මේ සූත්‍රය ලියලා සංයුජිතව මාරු කළා මෙන්න මේ එන අවස්ථාවේදී මෙතන මේ තියෙන අගයෙන් කියන්නේ මොකක්ද? අර අපි සෝඩියම් ක්ලෝරයිඩ් ඇඳලා පෙන්නුවා වගේ අපි සෝඩියම් ක්ලෝරයිඩ් ඇඳේ ඉන්නේ ධන Cl ඍණ එකක් එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් බන්ධනයක් හැදුනායි කියලා. අන්න ඒ ගැන තමයි මේ කතා කරන්නේ. එහෙනම් හිතන්න පුළුවන්ද මැග්නීසියම් ක්ලෝරයිඩ් අයනික බන්ධනයක්ද සහසංයෝජ බන්ධනයක්ද? අයනික බන්ධනයක් නේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් ඔක්සයිඩ් අයනික බන්ධනයක්. එහෙනම් මේ අයනික බන්ධනය සෑදුනේ කොහොමද? මැග්නීසියම් පරමාණුව ධන අයනයක් සාධන ආකාරයක් ඔක්සිජන් පරමාණුව ඍණ අයනයක් සාධන ආකාරයක් සමීකරණය ලියන්න පුළුවන්ද? උත්සාහ කරන බාන අර සෝඩියම් ධන අයනයේ සාදපු ආකාරයටත් ක්ලෝරින් ඍණ අයනයේ සාදපු ආකාරයටත් ඔය සමීකරණය ලියන්න පුළුවන්ද කියලා බලන්න. සර් ඔය ටික ලියා ගන්නද? සර් ඔය ටික ලියා ගන්නද? සර් ඔක ලියන්න ඕනද? ඔක බෝඩ් එකේ තියෙන එක ලියන්න ඕනද? ඔව් මේ දෙක මේක නේදලා කියන්නේ දරුවෝ. මේක මැග්නීසියම් ධනායනයක් සාධන ආකාරය සහ ඔක්සිජන් ඍණායනය සාධන ආකාරය අර සමීකරණයෙන් ලියන්න පුළුවන්ද? පුළුවන් සර්. ඔව්. මැග්නීසියම් බලන්න ආවර්තාවකයේ කීනි කාණ්ඩයේද අන්තිම ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න මෙයා ඉලෙක්ට්‍රෝන කීයක් දෙවෙනි කාණ්ඩය. अंतिम शक्ति मट्टम संपूर्ण करगන්න මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන කීයක් පිට කරනවද? දෙවෙනි කාණ්ඩ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන්න ඕන. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරපුවාම මෙයා සාධන අයනය මොකක්ද? ධන මැග්නීසියම් ධන අයන. ධන එකක අයනයක්ද ධන දෙකක අයනයක්ද? ඉලෙක්ට්‍රෝන එකද පිට කරන්නේ දෙකද පිට කරන්නේ? දෙකක්. දෙකක්. එහෙනම් අපි බලමු මැග්නීසියම් ආවර්තිත වගුවේ නේ තුන්වෙනි ආවර්තයේ දෙවෙනි කාණ්ඩේ එහෙම නේද? මෙයාගේ පරමාණු ක්‍රමාංකය 12යි ඉලෙක්ට්‍රෝනත් 12යි. සර් පල්ලෙහාට පේන. ආවර්තිත වගුවේ තියෙන තන අණුව පරමාණු ක්‍රමාංකය 12යි. ඒ කියන්නේ ප්‍රෝටෝන 12යි ඉලෙක්ට්‍රෝන 12යි. හැබැයි මෙයා සංඛ්‍යා 2.8 ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියෙන්නේ. මොකද කරන්නේ? අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කරනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරාට පස්සේ
මැග්නීසියම්ට මොකක්ද දෙන්නේ 2.8 කියන්නේ ප්‍රෝටෝන 12යි ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා ප්‍රෝටෝන 12යි ඉලෙක්ට්‍රෝන 10යි වෙනස කීයද ධන ආරෝපණ 2යි ඒක තමයි අපි මෙතන ලියන්නේ ඉලෙක්ට්‍රෝන දෙක පිට කරාට පස්සේ මෙයාට එනවා ධන ආරෝපණ දෙකක වෙනසක් එන්නේ ධන දෙක ඔය විදිහට ඔක්සිජන් වලට බලන්න ऑक्सीजन आवर्तावगुए ने देवनी आवर्ते 6 वेනි කාණ්ඩේ පරමාණු ක්‍රමාංකය 8යි ऑक्सीजन වල පරමාණු ක්‍රමාංකය 8යි ඒ කියන්නේ ප්‍රෝටෝන 8යි ඉලෙක්ට්‍රෝන 8යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් 2යි 6යි අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න මොකද කරන්න ඕනේ 6ක් පිට කරන්න බෑ ඉලෙක්ට්‍රෝන 2ක් ගන්නවා ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තොත් මොකද වෙන්නේ මේ පැත්තෙන් ධන දෙකක් එකතු වෙනවා ඉලෙක්ට්‍රෝන ගාන 10යි ප්‍රෝටෝන ගාන සමස්ත ආරෝපණය කීයද ඍණ 2යි එහෙනම් අපිට මෙතනින් දක්වන්න වෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගන්නවා නේ ඍණ දෙකක් වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තා නේ එකක් මෙහාට කරලා දාමු ධන දෙකයි ඉලෙක්ට්‍රෝන්ස් එක ඔන්න සමීකරණය ලියමු ඔය විදිහට හදන්න පුළුවන් වෙන්න ඕනේ සර් ඒ නිසා අපිට පුළුවන් මේ මැග්නීසියම් ඔක්සයිඩ් ආයනික බන්ධනය නිරූපණය කරන්න කොහොමද මැග්නීසියම් ධන දෙක සහ ऑक्सीजन ऋण දෙක හරිද ඔන්න මැග්නීසියම් ඔක්සයිඩ් අයනික බන්ධනය මම නිරූපණය කරා හරිද ඔය මෙතඩ් එකට පුළුවන්ද ඔය ක්‍රමයට පුළුවන්ද කැල්සියම් ක්ලෝරයිඩ් මේ විදිහටම कैल्शियम क्लोराइड आयनिक बंधनය මේ විදිහට නිරූපණය කරන්න මේ සිස්ටම් එක ඔස්සේ ඉන්නේ ඉස්සෙල්ලා මේ සමීකරණත් අපිට විභාගෙට ලියන්න ඕනේ ඒ නිසා ලියලා බලන්න කැල්සියම් වල කොහොමද හැදෙන්නේ ක්ලෝරීන් වල හැදෙන හැටි අපි දන්නවා දැන් නේ විනාඩි දෙකක් විතර කරගෙන උත්සාහ කරන්න
හරි හරි සර් 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 හරි සර් ඉවරයි ලිව්වද මේක? ඔව් සර් ඉවරයි මොකෝ වෙන්නේ? කැල්සියම් ක්ලෝරයිඩ් සූත්‍රය බැලුවද ඉස්සෙල්ලාම? මෙතනට කැල්සියම් මෙතනට sorry කැල්සියම් සහ ක්ලෝරින් කැල්සියම් වල සංයුක්තාවය 2යි ක්ලෝරින් වල 1යි එහෙනම් කැල්සියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය CaCl2 ඔන්න සූත්‍රය ආපු විදිය හරිද දැන් අපි යනවා කැල්සියම් වල යමු ධනායනය ලබා ගන්න ආකාරය කොහොමද කැල්සියම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා කැල්සියම් ධන දෙක අයනය සාධන හැබැයි ක්ලෝරින් පරමාණුව මොකද වෙන්නේ ක්ලෝරින් පරමාණුව එක ඉලෙක්ට්‍රෝනයයි ගන්නේ නේ අරගෙන Cl ඍණ අයනය සාධනවා දැන් කොහොමද අපි ඇන්දේ කැල්සියම් ක්ලෝරයිඩ් අයනික බන්ධනය අපේ විභාගෙදී මේ තරම් ලොකුට අඳින්න නැතුව පොඩ්ඩක් මේ මම මතක් කරන්නේ මෙහෙම වුණොත් මොකද වෙන්නේ අහන්න බැරි කමකුත් නැහැ තේරුණාද එහෙනම් කැල්සියම් ධන දෙක අයනය කැල්සියම් ධන දෙක අයනය හරිද ඊළඟට තියෙන්න ඕනේ ක්ලෝරයිඩ් අයනය එහෙනම් ක්ලෝරින් මේ කැල්සියම් ධන දෙක වෙන්න මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා නමුත් මේ ක්ලෝරින් ගන්න එක ඉලෙක්ට්‍රෝනයයි එහෙනම් ක්ලෝරින් එකක් ආවොත් එයා ක්ලෝරින් ඍණ එකයි මේක ඉලෙක්ට්‍රෝනයක් අරගෙන එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරාට පස්සේ කැල්සියම්ගේ අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ වෙනවද නෑ එහෙනම් මොකද වෙන්නේ මෙයා තනි එක්කෙනෙක් බෑ ක්ලෝරින් පරමාණු දෙකක් ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන ක්ලෝරයිඩ් අයන දෙකක් හැදෙනවා ඔන්න මේකේ තියෙන විදිය Cl ඍණ අයන දෙකක් දෙපැත්තෙන් සම්බන්ධ වෙනවා ඇයි ඉලෙක්ට්‍රෝන එක එකනේ ගන්න ඉලෙක්ට්‍රෝන එක එක ගන්න නිසා ක්ලෝරින් පරමාණු දෙකක් අවශ්‍ය වෙනවා මේක සම්බන්ධ වෙන්න පැහැදිලිද මේ ක්ලෝරින් මෙයාගෙන් මේ පැත්තට ඉලෙක්ට්‍රෝනයක් කිල්ල ගන්නවා මෙයාගෙන් මේ පැත්තට ඉලෙක්ට්‍රෝනයක් දීලා තියෙනවා ඔය විදිහට තමයි ඔක සම්බන්ධ වෙන්නේ ඔය අණුව ගැන තමයි අපිට මේ සූත්‍රය කියන්නේ මේ ආකාරයට සෑදෙන අණුව ගැන තමයි අපිට සූත්‍රය කියලා තියෙන්නේ හරිද කැල්සියම් ක්ලෝරයිඩ් CaCl2 ක්ලෝරින් පරමාණු දෙකක් කැල්සියම් පරමාණු එකක් එක්ක සම්බන්ධ වෙලා ඒක තමයි මේකෙන් කියන්නේ කැල්සියම් පරමාණු එකක් ක්ලෝරින් පරමාණු දෙකක් එක්ක සම්බන්ධ වෙලා තමයි කැල්සියම් ක්ලෝරයිඩ් කියන අණුවක් සෑදලා තියෙන්නේ පැහැදිලිද මේ ටික ඔය ටික තමයි අපිට විශේෂයෙන්ම අයනික බන්ධනවල ඔළුවේ තියෙන්න ඕන ටික දැන් අයනික බන්ධනයක් අඳින්නේ කිව්වොත් මේ විදිහට ධන සහ ඍණ දාලා ඕක අඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ හරි නේද ආයනික බන්ධන වල ලක්ෂණ ටික ලියා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ එහෙනම් අපි ඊළඟට බලමු සහ සංයුජ බන්ධන ලියා ගන්නකො මාතෘකාව සහ සංයුජ බන්ධන හරිද මොනවද මේ සහ සංයුජ බන්ධන කියලා කියන්නේ එහෙනම්
ඔය තියෙන්නේ අයනික බන්ධන වලට උදාහරණ. හරිද? ලියා ගන්න සහසංජ බන්ධන. ලිව්වස සහසංජ බන්ධනය. දැන් අයනික බන්ධනයක් සෑදුනේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් සෑදෙන ධන අයනත් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් සෑදුණු ඍණායනත් අතරනේ අයනික බන්ධන සෑදුනේ. නමුත් සහසංජ බන්ධන කියන්නේ ඊට වඩා වෙනස්. අපි කියවනේ අර බන්ධන සාධන මේගොල්ලෝ අනුගමනය කරන ක්‍රම තුනක් තියෙනවා. ක්‍රම තුනෙන් ක්‍රම දෙකක් ගැන අපි කතා කරා. ඉලෙක්ට්‍රෝන පිට කරා, ඉලෙක්ට්‍රෝන ලබා ගත්තා. ඊතුරු ක්‍රමය තමයි මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන. නේ? ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නේ පරමාණු දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර. නේ? හවුලේ තියාගන්නව නම් අවම වශයෙන් දෙන්නගෙන් ඉලෙක්ට්‍රෝන එක එක ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. නේ? හවුලක් තියෙන තැනක අනිවාර්යයෙන්ම දෙන්නගෙන් එක එක ඇවිල්ලා අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන යුගලක් හෝ ඉලෙක්ට්‍රෝන යුගලට වඩා වැඩි ප්‍රමාණයක් හවුලේ තබා ගැනීමෙන් තමයි සහසංජ බන්ධනයක් සෑදෙන්නේ. හරිද? අපි මේක ලියාගෙන හිමීට පැහැදිලි කරගන්න. ලියාගමු. පරමාණු දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම